ඊයේ දවස 15 වෙනි දින විවිධ දුෂ්කර පළාත් වලින් විවිධ කම්කඩොළු මැද බාධක මැද තමන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නොසලකා ඊයේ දවස මේ රටේ පොදු ජනයා ජනගංගාවක් සමගි ජන බලවේගෙත් එක්ක කොළඹ පොදු විරෝධතාවයට රජයට එරෙහිව ඊයේ එකතු වුණා. ඒ සියලුම ජන කොටස් වලට අපේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා. එහි අපි දැකපු විශේෂ දේ තමයි එහි අපේ සමාජිකයෝ පමණක් නෙවෙයි පොදු සමාජයේ ජනතාව පන්ති ભેදෙන් තොර ලොකු ව්‍යාපාරිකයන් පොදු ජන පෙරමුණට ගිය මැතිවරණයේදී උදව් ආධාර කරපු අය අපි එක්ක මහපාරේ අවුවේ වේලි වේලි ඇවිද්දා රජයට විරුද්ධව රජයට ගෙදර යන්න කියලා. අපි දැක්කා පුංචි මිනිසා සිට ඉහළම පැලැන්තියේ මිනිස්සු පවා ඊයේ එකතු වුණා මේ රජය ගෙදර යන්න වෙලාව හරි කියලා කියන්න. ඒක තමයි ඊයේ ඊටාම සාර්ථකම දේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනතාවට හොඳ පණිවිඩයක් දුන්නා ඊයේ. මම හිතනවා අපි එතනින් අලුත් ගමනක් පටන් ගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මේ රටේ බහුතරය දන්නවා නියතෙන්ම මේ රටට ඇති වෙලා තියෙන මේ ආර්ථික ඛේදවාචකය රජය විසින් නිර්මාණය කරපු ප්‍රශ්නයක් කියන එක. විවිධ අවස්ථාවල් වල ඒක කොවිඩ් කොරෝනා කියලා කිව්වට අපි නැවත නැවත කිව්වා රජය ගෝඨාභය රාජපක්ෂ මහතාට මේක ගෙනියන්න හැකියාව නැති බව අපි දිගටම රටට දැනුවත් කරා. මේක මෙන්න මේකෙන්ම සහතික වෙනවා. මේ ඇත්ත తත්වය. මේක අපේ රට තුල අපේ ලෝකයේ තුල තියෙන විවිධ කලාප ශ්‍රී ලංකාවට ආසන්නව තියෙන රටවල් ගත්තම විදේශ සංචිතවල తත්වය කොරෝනා වලින් පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය 2020න් පස්සේ 79%කින් නැත්නම් 80%ක් දැම්ම 100%කම අඩු වෙලා තියෙනවා. හැබැයි බංග්ලාදේශය ගත්තම ඒකට සාපේක්ෂව 41%කින් එයාලගේ විදේශ සංචිතය පෞද්ගලික අවුරුදු දෙකේ වැඩි වෙලා තියෙනවා. ඉන්දියාව 39%න් වැඩි වෙලා තියෙනවා. භූතානය 35%කින් වැඩි වෙලා තියෙනවා. පාකිස්තානය 33%න් වැඩි වෙලා තියෙනවා. ෆිලිපීනය 24%කින් වැඩි වෙලා තියෙනවා. මැලේසියාව 13%කින් වැඩි වෙලා තියෙනවා. තවත් එහෙම තියෙනවා. මාලදිවයින එක ගන්න. එයාලගේ ආදායම විදේශ සංචාරකයන්ගෙන් පමණයි එන්නේ. ඒත් ඒගොල්ලන්ගේ සංචිතය ඍණාගයකට ගියේ නැහැ. එහෙ පවා මාලදිවයිනේ ඒගොල්ලන්ගේ විදේශ සංචිතය 5%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලිව ඔප්පු වෙනවා මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවමයි මේ ප්‍රශ්නය නිර්මාණය කරේ කියලා. වසර දෙකක්ම මේ රටේ මේ ආණ්ඩුවට විපක්ෂයක් හැටියට අපි දිගටම කිව්වා මේකට ගත යුතු පියවර කුමක්ද කියලා. අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවේ සහ පිට අපි මේක කිව්වා. විශේෂඥයෝ උපදෙස් දුන්නා. නීමට කටයුතු කරනවා. මේක එහෙම කරන්න බෑ. මේ දොදොල් කෑල්ලක් නෙවෙයි කෑලි කපලා විකුණන්න. මොකද ඊයේ ඉන්දියාවෙන් ණය ගන්න ඕන වෙනකොට වෙන රට බංකලොත් කරලා ණය ගන්න වෙනකොට ඉන්දියාව නලවන්නයි සනසන්නයි උත්සාහ කරලා එක දේවල් කියනවා. දැන් වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඉන්දියාවත් එක්ක ණය ගන්න විතරක් ඒගොල්ලෝ මොකද්ද කෙරුවේ? ත්‍රිකුණා මලේ තෙල් ටැංකි ටික දුන්නා. හැබැයි ප්‍රශ්න විසඳුනේ නැහැ. බටහිර පර්යාන්තය දුන්නා. ඊයේ පෙරේදා නැවත මුදල් ණයක් ලබා ගන්න ඉන්දියාවෙන් සාම්පූර්වල බලාගාරයක් දෙන්න එකඟ වුණා. අපිට ආරංචි යාපනයේ බලාගාරවල් දෙකක් ඉන්දියාවට දෙන්න යනවායි කියලා. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? අපේ රටේ අපේ විදුලි බල සුරක්ෂිතභාවය ඒ වගේම අපේ ජාතික ආරක්ෂාව ගැන නොහිතා ණය ගන්නම රටේ කෑලි එක රටවල් වලට දෙන එක අපට බොහොම භයානක තත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේකත් එක්ක අපි හිතන්නේ මෙහෙම යන්න බෑ. අපි හිතනවා නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුව අධිපතිවරයා හැටියට එතුමා එක්ක අපි සාකච්ඡාවක් කරා. අපට එකඟ වෙන්න පුළුවන් හිතට එකඟ වෙන්න පුළුවන් නිහතමානී උත්තරයක් වැඩපිළිවෙලක් ගැඹුරු විශ්ලේෂණය කරපු වැඩපිළිවෙලක් ස්වර්ව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ආණ්ඩුව තුල නැහැ කියන එක
අපට සාතික වුණා. එම නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අපි ඒ වෙනුවෙන් විකල්ප සැලැස්මක් හදන්නට අපි කල්පනා කරා. මේ රටේ විකල්ප ආණ්ඩුව අපි සමගි ජන බලවේගය. එනිසා අපි ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන්, ඒ වගේම ලෝකෙත් එක්ක වැඩ කරන හැටි හිතන්න පුළුවන් සුසමාදර්ශී වෙනසක් මේ රට තුළ ඇති කිරීමට අවශ්‍යයි කියලා අපි විශ්වාස කෙරුවා. මේ ආර්ථිකය ගොඩ ගන්න නම් මේ රටේ මූල්‍ය පද්ධතිය රීසෙට් කරන්න ඕනේ. ඒක නොකර අපට ඉස්සරහට යන්න බෑ. අපි ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට හයිය තියෙන්න ඕනේ. අපි ඒ ගැන කල්පනා කරා. ඒක පදනම් කරලා තමයි අපි පටන් ගන්න ඕනේ. සමහර අමාරු තීන්දුව ගන්න වෙනවා. රටක් හැටියට පොඩි කාලයක් අපි ඔක්කොමලා කැපවීම කරන්න සිදු වෙනවා. හැබැයි ඒවා අවංක තීන්දුව වෙන්න ඕනේ. මේක දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි. අපි පාරේ විරෝධතා කරනවා, උද්ඝෝෂණ කරනවා. හැබැයි එතනින් එහාට මේ රට බාර අරගෙන හරි මාවතට ගෙනියන්නට අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා සමගි ජන බලවේගයෙන් අපේ ආර්ථික කේන්දරයෙන් අපේ කල්පනා කර අපි ඉදිරියේදී අපි සූදානම් වෙනවා. අපි හිතනවා මේ රටේ බලය වෙනස් වෙන්න ඕනේ කියලා. අපි හිතනවා මේකට අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. ඒ නිසා අපි තීරණය කරා ඉදිරියේදී එන සතිව කීපයක අපි විවිධ ජනකාණ්ඩ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විවිධ ආර්ථික ශේෂ්ත්‍රත් එක්ක අපි සංවාදයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සිවිල් කණ්ඩායම එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආගමික කණ්ඩායම එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආගමික නායකයන් එක්ක විශේෂඥ බුද්ධිමතුන්, ඒ වගේම වාණිජ මණ්ඩල සහ විවිධ අංශවලට කතා කරලා අපි අපේ බ්ලූප්‍රින්ට් එකක්, අපේ වැඩපිළිවෙලක් ගැන අපි සංවාදයක් මේ රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඕනෑම දෙයක සියලු දෙනත් එක්ක Tamanට ඒ කාණ්ඩායම් එක්ක කතා කරලා එයාලගේ අදහස් එකතු කර ගැනීමත් එක්ක මේ රට හරවන්න කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩපිළිවෙලක් හදන්න අපේ රට බේරා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙන වැඩ කරන්න. අපි බලය ගන්න නෙවෙයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ, බලය ගැනීම විතරක් නෙවෙයි. අපේ ප්‍රධාන අරමුණ මේ උකස් කරපු රට නැවත අපේ අනාගත පරම්පරාවට අයිති කරලා දීම ප්‍රධාන අරමුණ. ඒ ඉලක්කය සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අපි සූදානම් වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ස්තුතියි. මේ රටේ නායකයෝ ආදරය කරන්නේ රටටද නැත්නම් පවුලටද කියන එක තමයි. ඒක අනිවාර්යෙන්ම අහන්න වෙන ප්‍රශ්නයක්. මොකද මේ අර්බුදයක් තියෙනවනේ දැන් ඇති වෙලා, ඩොලර් අර්බුදයක් කියලා එකක් තියෙනවනේ ඇති වෙලා. එතකොට සමහර අය අනුමානය කරනවා මේක ස්වභාවයෙන්ම ඇති වුණ දෙයක්ද මේක නිර්මාණය කරපු දෙයක්ද කියලත් සමහර අය අනුමානය කරනවා. මොකද නිර්මාණය කරපු දෙයක් නම් ඒ කියන්නේ මුදල් එකතු කරනවානේ දූෂණයෙන්. ඒ එකතු කරන මුදල් දූෂණයෙන් එකතු කරන ඒවා කොහොම හරි බැංකු ක්‍රමයට කළු සල්ලි සුදු ක්‍රමයට ගේන්න ඕනේ. ඒක ගේන්න ලේසි නැහැ. මොකද ලෝකේ වටේම ඒකට අවදානමක් තියෙනවා. ඉතින් ක්‍රමයක් හොයාගන්න ඕනේ ඒක කරන්න. ඉතින් ඉබේටම අවදානමක් තියෙනවා, සැකයක් තියෙනවා. එහෙම එකක් තියෙනවද කියලා. මොකද ශ්‍රේණිගත කිරීම පහලට ආපුහාම ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොලෙන් රටට මුදල් ලැබෙන්නේ නැහැ. දැන් ඒක අවුරුද්දකට වැඩි. මොකද අර CCC කියන ශ්‍රේණිගත කිරීම ලැබුණාට පස්සේ මූල්‍ය වෙළඳපොලෙන් ලැබෙන්නේ නැහැ ණය මුදල්. එතකොට ඒවා මේ ජාත්‍යන්තර ස්වෛරය බැඳුම් කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර එක ඒවා තියෙනවා. ඒව දාපුහාම ඒවලට මුදල් දාලා කවුරු හරි ගන්නව නම් විශේෂයෙන්ම ඒවා ලැබෙන්නේ බොහොම වාසිදායක විදිහට ලැබෙන්නේ. හරි සාමාන්‍ය පොලිය 10ක් නම් මේකේ 50% 60 වගේ පොලි ප්‍රමාණයට ලැබෙන්නේ. එතකොට ඇයි එහෙම වෙන්නේ? කාගේ සල්ලිද ඒකට යන්නේ? හරිද? ඒක ගැන තාම
අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි ඔබට මතක ඇති මහ බැංකුවෙන් හරිද මාස 6කට උඩදී කිව්වා රෝඩ් මැප් එකක් හරි මාර්ග සිතියමක් දුන්නා. මේක තමයි අපි කරන්න යන්නේ කියලා. මෙන්න මේ මාර්ග සිතියම. හරිද? මේ මහ බැංකුවෙන් දුන්න රෝඩ් මැප් එකේ මාර්ග සිතියම. මේක ඕන කෙනෙකුට අන්තර්ජාලය හරහා බලන්න පුළුවන්. මේ මම කියන දේ. හරිද? මේ මාර්ග සිතියමේ මෙතන තියෙනවා මෙතන මම බැලුවේ කරුණු 12ක් ගත්තා. හුඟක් කරුණු තියෙනවා. මේක අපේ එකක් නෙමෙයි. මේකට publicfinance.lk එකේ තියෙන්නේ. මේ මාර්ග සිතියමේ බලපුවාම කරුණු තියෙනවා මෙතන 12ක් තියෙනවා. හරිද? ඒ කරුණු 12න් දෙකයි ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපනයනය තියෙන ඒ ප්‍රමාණය ඒ විදිහටම තියාගෙන යනවා. හරිද? නමුත් අපි බැලුවොත් රටේ වත්කම් බැලුවොත් ඒ වත්කම් ඉෂ්ට වෙලාම නැහැ. හරිද? ඊළඟට මෙතන තියෙනවා ආයෝජකයන්ට කියලා කිව්වට ඇත්තටම රටේ ඉඩම් හැම විකුණන කතාවක් තිබුණා. කියලා මුදල් ලබා ගන්නවා කියලා ඒක ලැබුණෙත් නැහැ. හැබැයි ඒක ගැන නම් ඉතින් අපි සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද ඔය ඩීල් දානකොට රටට වාසියටද පවුලට වාසියද කියලා කියන්නත් බෑ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඉන්ෆ්ලෝස් ප්‍රේෂණය වැඩි වෙයි කියලා තියෙනවා. ඒ ප්‍රේෂණය වැඩි වුණේම නැහැ. මිලියන 100ක් විතර එනවා කියලා සඳහන් කරලා තිබුණා. හරිද? ස්වැප්ස් වලින් බිලියන 1.5ක් එනවා කියලා තියෙනවා. ඒක වුණෙත් නැහැ. එතකොට මෙතන තියෙනවා අර ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර තියෙනවනේ. ඒවා පහලට ගෙනියනවා කියලා තිබුණා. ප්‍රමාණය ඒක වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මූල්‍ය වෙළඳපොලෙන් කොහොමත් මුදල් ආයෝජනය කරන්නේ නැහැ. මොකද ශ්‍රේණිගත කිරීම පහලට ඇවිල්ලා. ඉතින් ඕක විතරයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේකේ කියනවා අපේ ශ්‍රේණිගත කිරීම මේ මාස 6 මහ බැංකුවේ මේ රෝඩ් මැප් එක ගැන මම මේ කතා කරන්නේ. ශ්‍රේණිගත කිරීම ඉහළට යනවා කියලා සඳහන් කරලා තියෙනවා. මොන ඉහළට යනවද? තවත් පහළට යනවා මිසක. ඊට පස්සේ කියනවා උද්දමනය ගැන කියනවා. උද්දමනය 4යි 6යි අතර ගේනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. බඩු මිල 4යි 6යි. මොනවද මේ අය කතා කරන්නේ? කතා කරන දේවත් මම දන්නේ නැහැ මේ අයට තේරෙනවද කියලා. උද්දමනය කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. අර 16 17ට කඩාගෙන ගිහිල්ලා එතකොට ආහාර උද්දමනය 25-30ට ඉහළ ගිහිල්ලා. මෙතන කියනවා 4යි 6යි කියලා. මන් දන්නේ මොන ලෝකෙද ජීවත් වෙන්නේ කියලා. ඔබතුමන්ලම දන්නවනේ බලපුවාම පෙට්‍රල් ස්ටේෂන් එකට ගියාම ඩීසල් කීයද, භූමි තෙල් කීයද, පෙට්‍රල් කීයද මම කියන්න ඕනේ නැහැනේ. අර ඊට පස්සේ බෙහෙත් හේත් වල මිල කොච්චර ඉහළට ගිහිල්ලා තියෙනවද? ඒතර පාන් ගෙඩියක මිල. හරිද? රෝස් පාන් එකක මිල. නම් කරන්න පුළුවන් ඕන එකක්. බත් පැකට් එකක මිල. බත් පැකට් එකක මිල. කොච්චර ඉහළ ගිහිල්ලා තියෙනවද කියලා ඔබතුමන්ලාට මේ හිතලා බලන්න පුළුවන්. එතකොට මේ මෙතන කියන 4යි 6යි අතර කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ ප්‍රේෂණය. හරිද? ඒ කියන්නේ සංචිතය. විදේශ සංචිතය ඉහළට යනවා කියලා ඒක කඩාගෙනම පහළට ඇවිල්ලා තියෙනවා. මම මේ ඔක්කොම කියවන්නේ යන්නේ නැහැ. හුඟක් ඒවා තියෙනවා. මේ මහා බැංකුවේ මාර්ගසිතේම රෝඩ් මැප් එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මම දන්නේ මොනවද මේ අය කරන්නේ කියලා. මොකට දන්නේ මේ හැකියාවවත් තියනවාද කියලා. මට බොහොම කනගාටුයි මේක කියන්න. මොකද මහා බැංකුවේ උගත් නිලධාරීන් ඉන්නවා. මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. මේකේ මූල්‍ය සාධකයක් තියෙන්නේ මේ වැඩපිළිවෙල තුල හරිද විශ්වාසය තියෙන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා මූල්‍ය වෙළඳ පොළ එක ක්‍රියා කරන්නේ. ඒතර ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ රටට ණය දෙන අය අතර ඒක ඇති වෙන්න ඕනේ, ක්‍රෙඩිටර්ස්ලා අතර ඇති වෙන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒතර ජාත්‍යන්තරයේ ගනුදෙනු කරන හුඟක් විශාල මල්ටිලැටරල් ආයතන තියෙනවා. ඒකට විශ්වාසය තියෙන්න ඕනේ. ඒතර මේ විශ්වාසය තියෙන එක හේතුවක් ඇවිල්ලා දූෂණය අවම වෙන්න ඕනේ. හරි විශාල ලෙස දූෂණය තියෙනවා. හරිද? හරියට දූෂණය තියෙනවා මේ රටේ. හරිද? එතකොට මේ දූෂණය නොරොචොල්ලේ බලාගාරය හදන වෙලාවේ ඉඳලම හරිද මේක කතා වෙලා තියෙනවා හරියට. තාම සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. හරිද? ශ්‍රී ලංකා ගුවන් සේවාවේ අර විශාල ගන්නකොට අපි යාබස් ගුවන් යානා ගන්නකොට ඒ අට විශාල දූෂණය තිබුණා. ඒක එක නඩුවක්
එංගලන්තයේ එක නඩුවකින් තීරණය කළා කිව්වා ඔව් ලංකාවට ගෙවලා තියෙනවා පුද්ගලයන්ගොත් නම් කරලා තියෙනවා. එතකොට තියෙනවා අධිවේගී මාර්ග දූෂණ. දිගටම තිබිලා තියෙනවා දකුණු අධිවේගී මාර්ගයේ ඉඳලම දැන් මේ ළඟදී මධ්‍යම අධිවේගී මාර්ගයේ විශාල ලෙස මේ චීන ආණ්ඩුවේ කොම්පැනි ජනාධිපතිතුමාට ලියලා තියෙනවා දූෂණය තියෙනවා කියලා. මෙන්න වෙලා තියෙන වැඩේ. මේ චීන කොම්පැනි ලියන්නේ දැන්. හරිද? ලියලා තියෙනවා. ඒකේ පෙන්නලා තියෙනවා ඒක ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස දෙනකොට ඒක දුන්නේ රුපියල් බිලියන 150කට වැඩියෙන් තමයි දීලා තියෙන්නේ. රුපියල් බිලියන. හරිද? ඉතින් මේකට තියෙන්න ඕනේ මොකක් කරේ ආණ්ඩුව විස්තරයක් හරි දෙන්න ඕනේනේ. ආණ්ඩුව විස්තරයක් දීලා නැහැ. ඉතින් මේ හොරකම් කරගෙන යනවා මිනිස්සු මේ බඩගින්න ඉන්න වෙලාවේ. මිනිස්සු බොහෝම බඩගින්න ඉන්න අසරණ වෙලා ඉන්න වෙලාවේ මේ වගේ දේවල් කරගෙන යනකොට එතකොට මේවා කරගෙන යනකොට මිනිස්සුන්ට විශ්වාසය නැහැ. මූල්‍ය අරමුදලට විශ්වාසය නැහැ. ණය දෙන අයට විශ්වාසය නැහැ. ආයෝජකයන් රට දිහා බලන්නේවත් නැහැ. ඔය කළු සල්ලි තියෙන මිනිස්සු ඇරෙන්න. කළු සල්ලි තියෙන මිනිස්සු සමහරට ඇවිල්ලා කීයක් හරි දාලා යන්න පුළුවන් ඒගොල්ලන්ගේ සල්ලි සුදු කරන්න. ඉතින් අපි වැඩපිළිවෙලක් හදාගෙන යන්නේ. ආර්ථිකය ගැන වැඩපිළිවෙලක් හදාගෙන යන්නේ. ඒකේ එක කුළුණක් ඇවිල්ලා දූෂණයට තිත තියෙන එක අපේ එක කුළුණක්. දූෂණයට තිත තියෙන එක. අපි අද තියෙනවා දූෂණ විරෝධී කොමිෂන් එක තියෙනවා, සියබොක් එක තියෙනවා. ඒකේ නීති රාමුව අපි ඒක දැන් බලාගෙන යනවා. අපි නීති රාමුව ශක්තිමත් කරන්න යනවා. හරි. දැන් වෙන්නේ මොනවද? එතනට ගිහිල්ලා මොකක් හරි කාට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරලා මාධ්‍යයෙන් ෆොටෝ එකක් අරගෙන මාධ්‍යයට දාලා ඊට පස්සේ ඒක ගැන අපිට අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොනවත් නැහැ. මේක දේශපාලන එකක් නෙමෙයි මේක අධිකරණ කටයුත්තක් විය යුතුයි. ඉතින් මේ නීතිය අපි ශක්තිමත් කරනවා. ඊට යහා අපි යනවා. ඊට යහා අපි ගිහිල්ලා වැරදිකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් දෙන්න ඕනේ. ඒතකොට නීතිපති දෙපාර්තමේන්තුව හරහා විතරයි මේ රටේ මේක සිදු වෙලා තියෙන්නේ. මෙච්චර කල්. ඒතර මම කියන්න ඕනේ නෑනේ දැන් හරිද මේ නඩු 50ක් විතර දාපු ඒවා අයින් කරගෙන තියෙනවා. අපි ඒක වෙනස් කරන්නට යනවා. අපි ඒකත් බලාගෙන යනවා. හරිද? අපි ප්‍රධාන නඩු පවරන්නන්ගේ කාර්යාලයක් අවශ්‍ය නම් දානවා වෙනම. ස්වාධීන කාර්යාලයක් දානවා. ඒ ස්වාධීන කාර්යාලය දාන්නේ දේශපාලඥයන්ට අත ගහන්න බැරි විදියට. ඒ කියන්නේ නඩුවක් දැම්මොත් ඒ නඩුව ඉල්ලාස් කරගන්න බෑ. ඒක අධිකරණයෙන් අස් කරන්න පුළුවන්. නමුත් ඒක දැම්මට පස්සේ ඉල්ලාස් කරගන්න බෑ ඒ නඩුව. දාන්න ඉස්සෙල්ලා ඔක්කොම කරුණු හොයලා බලලා නඩුව දැම්මට පස්සේ ඒක ගිහිල්ලා රජයේ නීතිඥවරුන්ට අස් කරගන්න බෑ. දන්නේ නැහැ. රාජ්‍ය නීතිඥ දෙපාර්තමේන්තුව ඇවිල්ලා රජයේ නීතිඥ තමුන්ගේ නීතිඥ මහත්තයා වගේ. ඒ කියන්නේ තමුන්ගේ යහපතනේ බලන්න ඕනේ. නමුත් මේක රටේ යහපත. දේශපාලඥයන්ගේ යහපතයි රටේ යහපතයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේක තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි ප්‍රධාන ස්වාධීන නඩු පවරන්නන්ගේ කාර්යාලයක් අපි ඇති කරනවා. මොකද දූෂණයට තිත තිබෙන්නේ නැත්නම් මේ රට හරවන්න බෑ. මට නම් කරන්න එක දේශපාලඥයෙක්වත් ගිහිල්ලා තියෙනවද කියලා. අර හොරකම් කළා කියලා හොරකම ගැන කතා කරනවා. එක්කෙනෙක්වත් ගිහලා නැහැ. ඉතින් අපිට වැඩපිළිවෙලක් තියෙනවා. කබිර හෂිම් ඇමතිතුමා කිව්වේ ඒක අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි ක්‍රමානුකූලව හදාගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්ද තුලදී රාජ්‍ය වගකීම අපිට පැවරුණාම සාකච්ඡා කර ඉන්නේ නෙමෙයි මේ වෙලාවේ අපේ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා. සුබ දවසක් සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි දකින මූලික ගැටලුව තමයි ආණ්ඩුව දෙකට බෙදිලා මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා. එක පැත්තක් නිවාඩ් කබ්‍රාල්ගේ කණ්ඩායම අනිත් එක බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම. දැන් අපි දැක්කා ජාත්‍යන්තර මූල අරමුදල IMF එකේ ලොක්කෝ ඇවිල්ලා තියලා ලංකාවට. අර රී කියන කොරියානු ජාතිකයා මේ කලාපයේම ප්‍රධානියා. ඔහු ඇවිල්ලා පළවෙනි දවසේ හම්බෙලා තිබුණා රාජපක්ෂ බැසිල් සහ ආටිගල යන කට්ටිය මුදල් අමාත්‍යාංශයේ. දෙවැනි දවසේ හම්බෙලා තිබුණා ජනාධිපතිතුමා, ඔහුගේ ලේකම්තුමා සහ ඔහුගේ උපදේශකතුමා
හැබැයි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක කිවිසුම අත්සන් කරන්නේ පාර්ශව දෙකක්. එක පාර්ශවයක් තමයි මුදල් ඇමතිවරයා, අනිත් පාර්ශවය තමයි මහ බැංකුවේ අධිපතිවරයා. ඒතර IMF එකේ කට්ටිය මහ බැංකුවේ අධිපතිවරයාව හම්බ වෙලාවත් නැහැ. ඒක තමයි අපිට මාධ්‍යයෙන් අනාවරණය වෙලා තියෙන්නේ. එතකොට අපි දකිනවා මේක දැන් මේ ප්‍රශ්නෙට හේතු පිළිබඳව ලොකු මේ ඇතුලේ අභ්‍යන්තර මත ભેදයක් පටන් අරගෙන තියෙනවා. දැන් කට්ටිය වෙන වෙන පුද්ගලයන්ගේ ඔළුවට මේ හේතු පටවන්න හදන නිසා ඇතුලේ අර්බුදය දැවැන්ත ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඊයේ වෙනකොට සමාජ මාධ්‍යවල පැතිරෙන කතාව තමයි නිවාඩ් කබ්‍රාල් මහත්තයාව ගෙදර අරින්න රාජපක්ෂ පවුල තීරණය කරලා තියෙනවා කියලා. ඒකේ ඇත්ත බොරු අපි දන්නේ නැහැ. කොහොමද ජූනි මාසේ තමයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමී අධිපතිවරයාගේ කාලය ඉවර වෙන්නේ. ඒකේ ඔහු මගෙන් ගියායින් පස්සේ ටික කාලයක් ලක්ෂ්මන් WD ලක්ෂ්මන් මහාචාර්යවරයාගේ කාලේ තිබුණා. ඒකේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමීගේ ඉතුරු තුන්වෙනි කොටස තමයි මේ නිවාඩ් කබ්‍රාල් අධිපතිවරයා මේ දැන් ගෙවන්නේ. ඒතර ඒක ජූනි මාසෙ ඉවරනවා. එතකොට තීරණයක් ගන්න පුළුවන් මෙයාව තියා ගන්නවද මෙයාවත් පන්නලා දානවද කියන එක සම්බන්ධයෙන්. එතකොට දැන් මොකද්ද ජාත්‍යන්තර මූල අරමුදලේ මේ ඇවිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ? එතකොට ජනාධිපතිතුමාට කියලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට හේතුව මොකද්ද? දැන් එරාන් ඇමතුමාත් කබිර් හසීම් ඇමතුමා පෙන්ලා දීපු විදියට ඕන් කියන්න හදනවා මේ ලෝකේ හැමතැනම මේවා වෙලා තියෙනවා. මම දැක්කා අර මේ ඩලසලාපෙරුම ඇමතුමා කරන මේ මාධ්‍ය මේවා එකේ වියාවිත් ගෝටද මොකක්ද එකක් කියලා හෑෂ්ටැග් එකක් අරන් තිබ්බා. මම දැක්කා සිරස රූපවාහිනියෙන්ද කොහෙද ඒක ගෝ හෝම් ගෝටත් එක්ක මේ තරඟයක් තිබුණා. මම හිතන්නේ ගෝ හෝම් ගෝට එකට 90 ගාණක් තියෙන්නේ නැති වියාවිත් ගෝට එකට 10%ක් තිබ්බයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට ඒක තමයි අද රටේ බෞතර මතය. අපේ කබිර් මන්තුමා කිව්වා වගේ මේක මේ මොනවාද ක්ලාස් ඩිෆරන්ස් එකකින් නැතුව තමයි ඊයේ කට්ටිය ආවේ. BMW වලත් කට්ටිය ආවා. මේ ඇවිදකනත් කට්ටිය ආවා. මාසෙකට ලක්ෂ 10 හොයන කට්ටියත් ආවා. මාසෙට මේ 25000 හොයන කට්ටියත් ආවා. මුළු සමාජයම මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේක තමයි ඇත්ත ජනතාවගේ මේ ඇත්තටම තරහ හැමෝගෙම තියෙන තරහ. එතකොට මොනවද හේතු? මොකද ඊයේ රී ජනාධිපතිවරයාට කිව්වේ? කාරණා 6ක් කියලා තියෙනවා. එකක් තමයි 2019 අත්නෝමතික ලෙස බදු කපා හැරීම නිසා තමයි මේ මූලිකම හේතුව. එතකොට අද මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන රෝෂන් පෙරේරා මැතිණිය ලියලා තියෙනවා පත්‍රයට ලිපියක්. ඒකේ ඇය කියනවා 2020 අවුරුද්දට රුපියල් බිලියන 500ක් අවම වශයෙන් රුපියල් 2021 වසරට රුපියල් බිලියන 500ක් අවම වශයෙන් රුපියල් බිලියන 1000ක් එහෙමත් නැත්නම් රුපියල් ට්‍රිලියනයක් හරි මේ බිලියනය කෝටි කරන්න මේ බින්දු දෙකක් එකතු කරන්න ඕනේ හරි එවැනි ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා කියලා මේ රජයේ භාණ්ඩාගාරයට ඒක තමයි මූලික හේතුව වෙන මොකක්වත් නෙවෙයි කියලා IMF එකේ රී කියලා තියෙනවා. දෙවැනි හේතුව තමයි මේ දීලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට අපිට තිබිච්ච අවකාශය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. අපි මේක දිගින් දිගටම කිව්වා. අපි කිව්වේ මෙහෙමයි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ දොරවල් වහලා ලොක් කරලා යතුරු ඒගොල්ලෝ අරන් ගිහිල්ලා කියලා තමයි අපි මේ මෙතනදී දැන් අවුරුද්දකට කලින් අවුරුදු එකහමාරකට කලින් කිව්වේ. හරි දෙවෙනි හේතුව තුන්වෙනි හේතුව තමයි විදේශ විනිමය හා සංචිත පාලනය කිරීම අන්තිමයි. ඒ නිසා තමයි ණය ගෙවා ගන්න සල්ලි නැත්තේ. ඒ නිසා තමයි මේ රුපියල 200 ඉඳලා දැන් අද වෙනකොට ඊයේ 285ට ට්‍රේඩ්ස් වෙලා තියෙනවා. අර ක්‍රිප්ටෝ එක විකිනෙන්නේ ඩොලර් වලින් රුපියල් 305ටත් ක්‍රිප්ටෝ එකේ කොහොමත් අර ටෙදර් එකේ ඊළඟට මේ බයිනෑන්ස් එකේ සාමාන්‍ය වෙළඳපොළට වඩා ටිකක් වැඩිපුර ගෙවනවා. නමුත් පිටකොටුවේ මං හිතන්නේ 280 ගණන් පැනලා තියෙනවා. හරි. එතකොට ඒ විදේශ විනිමය සම්පූර්ණ වැරදි සම්පූර්ණයෙන්ම වැරදි පාලනය. හතරවෙනි එක තමයි අතිවිශාල අයවැය පරතරය. දැන් මේගොල්ලොන් අපි පාර්ලිමේන්තුවේ කිව්වා මේගොල්ලෝ බොරු කිව්වා කියලා. ඒ කියන්නේ 2020
අයවැය ඉදිරිපත් කරනකොට 2019 අයවැය වෙනස් කරලා මම කිව්වා මෙතනට ඇවිල්ලා මේ ඔඩිටර් ජෙනරල් ඔඩිට් කරපු අයවැය මේ ලේඛනය වෙනස් කරලා 2019 අයවැය ලේඛනය වැඩි කරලා 2020 අයවැය පරතරය අඩු කරා. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුව රටටයි ලෝකෙටයි පෙන්වුවා 11.1යි කියලා 2020 අයවැය පරතරය අපි එදත් කිව්වා අදත් කියනවා ඒක මේ දැන් එළියෙන් ඇවිල්ලා ඔඩිට් කරනකොට පෙනේ ඇත්ත වශයෙන්ම 2020 අයවැය පරතරය 14%යි. හරි මේ ඔක්කොම බොරු මේවායි තියෙන්නේ 14%යි අයවැය පරතරය. හරි ඊළඟට 2021ත් විශාල අයවැය පරතරයක් තියෙනවා. අනිත් එක තමයි ගෙවුම් ශේෂය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන විදිහට තමයි පරිපාලනය කරලා තියෙන්නේ කියලා. හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය තමයි මේ රට කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා කියලා. හරි එතකොට මේ අර අපි දැක්කා මේ කවුද මේ වෙරිටි රිසර්ච් ආයතනය මේ ළඟදී කරලා තිබිච්ච සමීක්ෂණයක් ගැලප් පෝල් එකක් හැටියට ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ජනතා විශ්වාසය 10%යි තියෙන කියලා 10%යි කියලා තියෙන. හරි අති විශාල ලෙස අභ්‍යන්තරයේ සහ බාහිරව රට කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා. එරාණ ඇමතුමා කිව්වා වගේ විශ්වාසය මත තමයි ආර්ථිකයක් වැඩ කරන්නේ. එතකොට අපි අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර විකිණෙන ද්විතීයික සිංගප්පූරුවේ වෙළඳ පොලේ ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට පේනවා ඩොලරයට මූණතාවයක් තියෙන අපේ බැඳුම් කර 745ට 750ට වගේ විශාල ලෙස කඩා වැටලා තියෙනවා. අන්තිම එක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ උද්දමනය පීඩනය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. දැන් මෙතුමා කිව්වා 25% විතර තිබුණා ගිය මාසෙ වෙනකොට ආහාර උද්දමනය ඒ මාස 12ට විතරක්. හැබැයි අපි දැන් මේ දකින්න විදියට මේ බඩු මිල ඉහළ යාම විදියට මේ මාස 12ට ආහාර උද්දමනය 140 පන්නලා ඇති. 140 පන්නලා ඇති ආහාර උද්දමනය. ඒක අපිට මේ මාසෙ ඉවර වෙනකන් හරියටම දැනගන්න බෑ. මොකද ඒක කරන්නේ මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන්. ඒක ඉවර වුණාම මේ මාසයේ අවසාන දවසේ අපිට බලා ගන්න පුළුවන් වෙයි. නමුත් තව වැදගත් දෙයක් තමයි අපි කියන කෝ ඉන්ෆ්ලේෂන් කියලා. කෝ ඉන්ෆ්ලේෂන් කියන්නේ මේකේ තියෙන මේකේ කෝ එක මේකේ අභ්‍යන්තර ගර්භය. හරි එතකොට මේ කෝ ඉන්ෆ්ලේෂන් එක මයින්කොට ආහාරයි ඉන්ධනයි අයින් කරනවා. මොකද ඒවා ඉහළ පහළ යනවා වෙන හේතුන් නිසා. එතකොට ඒවා අයින් කරාම තියෙන්නේ අර ගර්භය කියන්නේ කෝ ඉන්ෆ්ලේෂන් එක. කෝ ඉන්ෆ්ලේෂන් එකේ මයින්නේ රටේ මූල්‍ය පාලනය නිසා කොච්චර දුරට උද්දමනය වැඩි වෙලාද තියෙනවද කියලා. එතකොට අද මේ මෙතුමා කිව්වා 4.74 තියාගන්න ඕනේ කියලා සමස්ත උද්දමනය. එතකොට කෝ ඉන්ෆ්ලේෂන් එක ඊට අඩු වෙන්න ඕනේ. නමුත් කෝ ඉන්ෆ්ලේෂන් එක 11ට වගේ වැඩි වෙලා. හරි ඒකෙන් පේන්නේ ඉතා විශාල ලෙස මේ මූල්‍ය පරිපාලනය මූල්‍ය මේ කළමනාකරණය අතිශයින්ම මේ බිඳ වැටෙලා තියෙනවා කියලා. එතකොට එරන් මන්ත්‍රීතුමා දැන් පෙන්නවා ඒගොල්ලෝගේ 6 මාසයේ මේ රෝඩ් මැප් එක 6 මාසයේ රෝඩ් මැප් එක කැලේ. හරි ඒක කැලේ. එතකොට දැන් බැසිල් රාජපක්ෂලා කියන්නේ නිර්මාණය කරේ නිවාඩ් කබ්‍රාල්ලා ඒගොල්ලෝ දුන්නා මේ හෝම් ග්‍රෝන් සොලියුෂන් තියනවා කිව්වා. ඒගොල්ලෝ වැඩපිළිවෙලක් තියනවා කිව්වා. ඒගොල්ලෝ වැඩේ ගොඩ දානවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒගොල්ලෝව පන්නන්න ඕනේ කියලා. අනිත් කණ්ඩායම කියනවා බැසිල් මහත්තයා මේ නිවාඩ් කබ්‍රාල්ගේ කණ්ඩායම කියනවා අපිට කරන්න දෙයක් නැහැ. අපි මෙන්න මේ විදියට ආණ්ඩුවට කිව්වා මේවා කරන්න කියලා. මේවා කිසි දෙයක් කරේ නැහැ කියලා. සාමාන්‍යයෙන් මහ බැංකුවේ අධිපතිවරයෙක් කැමරා ඉස්සරහට ඇවිල්ලා අභ්‍යන්තර තොරතුරු ඔහොම කියන්නේ නැහැ. අපි කවදාකවත් දැකලා නැහැ මේ මහ බැංකුව අධිපතිවරයෙක් කියලා මුදල් ඇමතුමාට බයිනවා. මේක කරන්න කිව්වා එයා කරේ නැහැ. අරක කරන්න කිව්වා කරේ නැහැ. ඊළඟ කරන්න කිව්වා කරේ නැහැ කියලා. ඒතකොට එයා බ්ලේම් එක එතනට දාන්න හදනවා. ඒ පාර විමල් වීරවංශලා උදයගම්මන් පිළිලා කෙලිම බැසිල් ඇමතුමා ඇමරිකාවට පළවා හරනකම් ඒගොල්ලෝගේ සටන අතාරින්නේ නැහැ කියලා ඒ පැත්තෙන් තවත් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් අපිට කිසිම ඕනකමකුත් නැහැ. අපිට වැදගත්ුත් නැහැ. ජනතාවට වැදගත්ුත් නැහැ. ජනතාවට වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නෙන් ඔවුන් කොහොමද ගොඩ දාන්නේ කියන එක. ඉතින් ඔවුන් ගොඩ දාන බ්ලූ ප්‍රින්ට් එක තමයි අපේ මේ කබිර් හසීම් මහතුමාත් එරාන් වික්‍රම මහතුමාත් මමත් එකතු වෙලා අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ බ්ලූ ප්‍රින්ට් එක තමයි අපි ජනතාව ඉස්සරහට ගේන්නේ.
අපිට වැඩක් නැහැ දාස් ගණන් ගෙනල්ලා මේ ඔලුගෙඩි පෙන්නලා මේක තමයි අපි කරන්නේ මෙතනින් එහාට යමක් නැහැ කියන තැන අපි නැහැ. හරි? මොකද අපි ආර්ථික විද්‍යාඥයෝ හැටියට තුන්දෙනාම කල්පනා කරලා බලන්නේ මේක තමයි තර්කානුකූලව කළ යුතු දේ. නමුත් හැමතැනම තියෙන දේශපාලන ආර්ථික විද්‍යාව, පොලිටිකල් ඉකොනොමි එක. හරි එතකොට මිනිස්සුන්ගේ ඇඟට දැනෙන වේදනාව කොහොමද අපි අඩු කරගන්නේ? හරි අපි අලුතෙන් හිතලා තියෙනවා. මේ රටේ කවදාවත් කරපු නැති දේවල් පිළිබඳව අපි අලුතෙන් හිතලා තියෙනවා. ඒව සම්බන්ධයෙන් අපි ආචාර්යවරු මහාචාර්යවරු දේශීය විදේශීයව සෑහෙන සාකච්ඡා කරලා තියෙනවා. අපි විශාල වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඒකේ පළවෙනි අතිරය හැටියට අපි එනසුමානේ පළවෙනි කණ්ඩායම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් ඉස්සරහට ගිහිල්ලා මෙන්න අපේ බ්ලූ ප්‍රින්ට් එක කියන එක අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ටික තමයි මම කියන්න බලාපොරොත්තු වුණේ. බොහොමත්ම ස්තුතියි. දැන් ඒ අතරතුර නිෂ්පාදන ආර්ථිකය රටේ හොඳටම කඩන් වෙලා තියෙනවා. මේ තත්ත්වෙත් එක්ක අපිට දැනගන්න හම්බ වුණා මේ සමුදා කියන්නේ පෙරේදා සහ නැවතත් විශාල ප්‍රමාණයේ මුදල් අච්චු ගැසීමක් සිදු වෙලා තියෙනවා කියලා. මේ තත්ත්වය ගැන පොඩ්ඩක් කොහොමද අත්තරම් දෙන්නේ? නෑ මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේකට ඉතාමත්ම සරලව කියනවා නම් මොකද වුනේ? 2019 දෙසැම්බර් මාසයේ අත්නෝමතික ලෙස බදු කපා හැරියා. එතකොට අපි හිතමු අවම වශයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් ගිලිහිලා ගියා භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම. එතකොට විශාල පරතරයක් ඇති වුණා. මේ පරතරය පුරවන්න අර නූතන මුදල් න්‍යාය කියන එක හරියට අර්ථකථනය කරගන්නේ නැතුව ඒක ක්‍රියාත්මක කරා. ඒකෙන් මොකද්ද කිව්වේ? ඒකෙන් කිව්වේ අපි සල්ලි අච්චු ගහලා මේ හිඟය පියවන්න පුළුවන් කියලා. ඉතින් ඔය හිඟය පියවන්න සල්ලි අච්චු ගැව්වා. එතකොට මේගොල්ලෝ ආණ්ඩුවට එනකොට සල්ලි අච්චු ගහපු ප්‍රමාණය තිබුණේ මහ බැංකුවේ මනිනනේ අපි භාණ්ඩාගාර බිල්පත් සංචිතයට අනුව රුපියල් බිලියන 75ක් විතර. දැන් අද වෙනකොට රුපියල් බිලියන 1530 ගානකට මේක වැඩි වෙලා තියෙනවා. හරි ඒ කියන්නේ රුපියල් බිලියන 1450කට වඩා අච්චු ගහලා දෙනවා. ඒ රුපියල් ට්‍රිලියන 1.5ක් විතර අච්චු ගහලා තියෙනවා. හරි ඒකත් එක්කම අපි දකින්නේ මුදල් අච්චු ගහනකොට මුදල් මල්ටිප්ලයි වෙනවා බැංකු සිස්ටම් එක හරහා. හරි මොකද එහෙමනේ මේ මුදල් නිර්මාණය වෙන්නේ මහ බැංකුවෙන් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒක බැංකු ශේෂ්ත්‍රය හරහා මල්ටිප්ලයි වෙලා යනවා. ඒතර උදාහරණයක් හැටියට ඒගොල්ලෝ ආණ්ඩුවට එන දවසේ ඉඳලා අද වෙනකන් නෙවෙයි ගිය අවුරුද්දේ අවසාන වෙනකන් අපේ රටේ තියෙන මුදල් ප්‍රමාණය ඒ කියන්නේ සාක්කුවේ තියෙන රුපියල් 100 200 මේ නෝට්ටු සහ බැංකුවේ තමන්ගේ තියෙන ඩිපොසිට් මේ ඔක්කොම ගත්තාම 42%කින් විතර මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක මුදල් වැඩි වෙනවා. ඔබ කිව්වා වගේ නිෂ්පාදනයේ හිර වෙලා තියෙනවා. ඒක නිෂ්පාදනයේ හිර වෙලා මුදල් වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? බඩු මිල වැඩි වෙනවා. මේක සරල මේ ආර්ථික න්‍යායයක්. එතකොට දැන් ඊයේ පෙරේදා ඔබ කියන කතාව හරි අපි දැක්කා රුපියල් බිලියන 100කට වඩා මේ සිකුරාදා ඉඳන් අද වෙනකොට නැවතත් ආච්චු ගහලා තියෙනවා. මොකද මේ ඒක දිනපතාම වාර්තා කරන්න සිද්ධ වෙන නිසා ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. හරි එතකොට එක පැත්තකින් වෙන්නේ ආණ්ඩුව මහ බැංකුවට තියෙන මේ
එහෙමම තියෙන්නේ නැත්නම් යම් තාක් දුරටවත් ජනතාවට සහනයක් ලැබෙයිද? මේ පීඩනය තවදුරටත් මිනිස්සුන්ට උගලන්න බෑ. තාම අත් වශයෙන්ම අපි කියනවා ප්‍රයිස් ට්‍රාන්ස්මිෂන් එක. ඒ කියන්නේ සාපේක්ෂ තැනකින් ස්ට්‍රක්චර් එක ව්‍යුහාත්මකව වඩුවේ තාම හරියට මේල ගිහිල්ලා නැහැ. තාම මේක ඉහළ යනවා. තාම රුපියල අවමාන වීම නැවතිලා නැහැ. හරි තාම පොලි ආරෝපා ඉහළ යන එක සිද්ධ වෙලා නැහැ. එතකොට තවදුරටත් ජනතාවට මේ පීඩනය දරා ගන්න බැරි තත්ත්වයට එනවා. හරි ඒක තමයි අපි දකින්නේ අද මිනිස්සුන්ට කන්න බැරි තැනට ඇවිල්ලා තියෙන. ඒක තමයි අද මිනිස්සුන් දරුවන්ට කන්න දෙන්න බැරුව බෙල්ල වැඩදා ගන්න තරමට ඇවිල්ලා ඉන්නේ. හෙට අනිත් ඊට වඩා අමාරු වෙනකොට ජනතාව අත්වලම මීටත් වඩා දරුණු ලෙස රාජ්‍යයට පහර ගන්න මේ උත්සාහ කරනවා. අපිට වලකින විපක්ෂයක් හැටියට ඒතර නේතකාවක් ඇති නොවන විදිහට මේක පරිපාලනය කරගන්න, කළමනාකරණය කරගන්න අපිට වගකීමක් තියෙනවා. අපි වගකීම කරනවා. හරි එහෙම නැත්නම් අපිට ඊයේ මීට වඩා දරුණු ලෙස මේ අපේ විරෝධතාවය පළ කරන්න තිබුණා. නමුත් අපි ඒක යම්කිසි සීමාවකට සීමා කරා. මොකද මේ අපිට අවශ්‍ය නැහැ මෙතන මිනිමරා ගන්න තරකට ගේන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජීවිත බේර ගන්න සටනක් ගෙනියන්න ජීවිත නැති කරන්න නෙවෙයි. එතකොට ඒ නිසා තවදුරටත් ජනතාවට පීඩා විඳින සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒක තමයි මම කිව්වේ මේ රටේ කිසි දවසක නොකර විදිහේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා පහළ ස්තරයේ. ඒ කියන්නේ අපි දශමක වලින් ගත්තොත් ඒ කියන්නේ 10 කැලි වලින් ගත්තොත් අවම 120වත් අඩු ගන්න විඳින්න බැරි දුක විඳිනවා. ඔවුන් වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල අපි නිර්මාණය කරලා තියෙනවා. ඒක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා. පළවෙනි 120ට ලැබෙනකොට 150 ගණක් අපේ රටේ ආදායම දෙවනි අන්තිම 120ට ලැබෙන්නේ 105යි. අන්තිම 120ට ලැබෙන්නේ 105යි. හරි. එතකොට අපි ඉදිරිපත් කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකය. ඒ සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන මේ අපේ න්‍යාය ඇතුලේ ඒක ඇතුලේ අපි විශේෂයෙන් අපි අපේ සෝෂල් ජස්ටිස් එහෙම නැත්නම් ජනතාව වෙනුවෙන් ඒ ජනතාවගේ අයිතිය ජනතා සාධාරණත්වය වෙළඳපොළ ක්‍රමවේද ව්‍යුහයක් ඇතුලේ ක්‍රියාත්මක කරන්න අපි අපිට දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. අපිට තේරෙනවා මේ ගැටලුව අපි එකට කවදාවත් තිබිච්ච නැති විදිහේ මේ විශ්ලේෂණයක් අරන් යනවා. හරි අපි මහත්තයා ඉන්දියාවට ගියා. දැන් එතනින් ලැබෙන දේ ගැන ඔබතුමාලා හිතන්නේ මොකක්ද? ලැබෙන දේද මෙහෙන් දෙන දේ. ඒ කියන්නේ එතනින් ලැබෙනවට වඩා මෙහෙන් දෙන්න වෙයිද? එතෙක් කාල ලැබුණා වඩා දුන්නා. $500ක පොලිස් සහිත නායකට කෝටි ඩොලර් කෝටි ගාණක් වටිනා තිරුවනාමලේ තෙල් ටැංකි ටික නිකම්ම ලියලා දුන්නා ඉන්දියාවට. දැන් මේ ඩොලර් බිලියනය දෙනවා කියලා දෙන පොරොන්දුවට විතරක් දැන් වෙනකොට සම්පූර්ණ විදුලි බලාගාරය යාපනයේ විදුලි බලාගාර දෙකක් කතා කරලා ඉවරයි. අද ඊයේ එක තව මොනවා ලියන දෙයින්ද දන්නේ නැහැ. මොකද මේ කතා කරන්නේ? ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ. අර කලින් එතුමා ආපු ප්‍රශ්නෙට වුණා මේ මෙතන මිනිස්සුන්ට රිදවන්න ඕනේ නැහැ. ආණ්ඩුවට පොඩ්ඩක් රිදෙන්න පටන් ගන්න. ප්‍රතිවිවක දකිරීමක් කියන්නේ මිනිස්සු රිදවන එක නෙවෙයි. ආණ්ඩුවට දෙන්නේ මේ අනුන්ගේ මේ ණය ඩොලර් ගෙවීම අසකට දාන මේ රටට අවශ්‍ය බෙහෙත් වර්ග ටික මේ රටට අවශ්‍ය කිරි පිටි ටික ගෑස් ටික ගේන්න තිබුණා දැන් අදත් බලන්න ඒගොල්ලෝ කියනවා අපි ඩොලර් ණය ටික ගෙවනවා කියලා. හැබැයි බලන්න අද හෙඩ්ලයින් එකේ මොකක්ද තියෙන්නේ? බෙහෙත් වර්ග 60ක මිල වැඩි කරලා තියෙනවා. ඉතින් මේක හරියද? ඒ නිසා තමයි කියන්නේ මේක මේ මැජික් එකක් කරන්න ඕනේ නෑ. මොලයක් තියෙනවා නම් මේ රාෂ්ට්‍රීය විසඳන්න හැකියාවක් තියෙන කාන්තාවක් ඉන්නවා මේක කරන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහින් තව ඩොලර් බිලියනයක් දුන්නා.
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙන්නේ නැහැ. අපි සමස්ත මූල්‍ය පදනම ප්‍රතිව්‍යුහගත කරේ නැත්නම් ඒ විශ්වාසය ඇති කරන්නට ස්වල්වාර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක තමයි අපි දිගටම කිව්වේ. ආණ්ඩුවට අවුරුදු එකමාරකම කිව්වා අරුවේ නැහැ. දැන් අපි ලෑස්ති ඒක කරමු. ඒ වුණාට දැන් මේ යන විදිහට දවස් දෙකක් හරි අපිට ජීවත් වෙන්න මොනවා හරි හම්බ වෙනවා නම් ලොකු දෙයක් නේ. දැන් එහෙම හරි ලැබෙන්නේ පුළුවන්. දෙකක් ගැට ගහගන්න පුළුවන්. නැවක්කේ තෙල් ටික බාන්න රෙඩි වෙයි. පොලිමේ අපි දවස් දෙකක් ඉන්නකොට තෙල් එනවා බුටික් කාගෙන තෙල් ටික ගහයි. අපේ ගෙදර ඉන්න අය ගෑස් පොලිමේ විතර ටිකක් ගන්න. එහෙම යන්න පුළුවන්. ඕම යන්න. ඕම හොඳනම් ඕම යන්න. ඕමද යන්න කියන්නේ. දෙයියනේ ඕම ඉන්න පුළුවන්. ඔබ දන්නවද කී දහස් පාරේ Taman රස්සාවට යන්නේ නැතුව පොලිමේ ඉන්නවද කියලා? ඈ ඊයේ අපි පෙළපාලියාවේ සතුටින් නෙවෙයි. යාපු හැම කෙනෙක්ම පොලිමේ ඉඳලා තමයි පෙළපාලියට ආවේ. දැන් අද ආපහු පෙළපාලියෙන් පොලිමට ගිහින්. වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ. ඒක තමයි යථාර්ථය. එහෙම රටක් ගෙනියන්න පුළුවන්. අපි විපක්ෂ නම් අපිට ඒක බලන් ඉන්න බෑ. අපිත් එනම් ඉතර යන්න ඕනේ. අපේ ජොබ් එක කරන්න නැත්නම්. ඒ නිසා මෙතනින් එහාට අපි හිතනවා අපිට ඉවසන්න බෑ. දැන් මේ වෙද්දි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ලාභ සමාගමත් ලිට්‍රෝ සමාගමත් කියනවා අපි දැන් ඉඳන් බෙදා හරින්නේ නැහැ කියලා. අර පොලිමේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? තමයි ඉතින් දැන් බෙදාගෙන බෑ කියලා කිව්වම ගොඩක් අය හුරු වෙලා තියෙන ගෑස් වලට පමණයි. දරලි බවල් නැහැ. ඒක විකල්පයක් තියෙන්නේ භූමි තෙල්. භූමි තෙල් වලට ගියාම පෙරේදා වැස්සේ දෙමි අම්මලා හිටිය භූමි තෙල් ටික ගන්න. දැන් භූමි තෙල් නැහැ. එතකොට මොකෙන් උයන් කන්නේ කොහෙන් මේ ප්‍රශ්නය දුවලා තියෙන්නේ. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාතිය අමතන. හරිනම් ඉතින් එතුමා ඉල්ලාස් වෙන්න. මේ වෙද්දි බවුසර් මෙහෙම තත්ත්වයක් තියෙනකොට එක්කෝ අවංකව දන්දාවට රටට කියන්න ඕනේ විසඳුම මොකක්ද කියලා. කලස්තර අලවන කතාවල් වැඩක් නැහැ. හරි? ඕම්ම යම් කියන හෙට ගෑස් ටිකයි අනිත් තෙල් ටිකයි දෙන කතාවල් හරියන්නේ නැහැ. මේක හරවන්න පුළුවන්ද බැරිද? ඒගොල්ලන්ට බැරි නම් විකමක් තියෙනවා. මේකේ පාර්ලිමේන්තුවේ කතා කරලා මේක කරන්න බෑ කියලා ප්‍රකාශයක් කරනවා. මේ වෙද්දි බවුසර් රියදුරෝ වර්ජනයක නිරත වෙනවා. දැන් ඒ හින්දා තෙල් පොලිම තවත් වැඩි වෙනවා. උත්තර ආණ්ඩුවට හොයාගන්න පුළුවන් ඉතින් මේ ඉන්දියාවෙන් එන එකත් එක්ක. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි පද්ධතියේ දෙදරීම. ඩොලර් ඉංග්‍රීසි සහ ණය ගෙවීමේ ප්‍රශ්න දෙකම එකතු වෙනවා. හැබැයි ඊට වඩා ඉහළව තියෙන ප්‍රශ්නේ කළමනාකරණය. රජයේ කළමනාකරණය දුර්වල වීම නිසා සමහර විට ඇමතිවරයා දන්නේ නැහැනේ ලයිට් කපනවද නැද්ද කියලා. ඇමතිවරයාට දන්නේ නැහැනේ මිල වැඩි වෙලාද නැද්ද කියලා. එතකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුව ඇතුලේ. එතකොට මේ කණ්ඩායම් දෙක ආණ්ඩුව අපි දන්නේ කණ්ඩායම් දෙක. කණ්ඩායම් තවත් වැඩි ඇති. අතරම තුනක් ඉන්නවා මම හිතන්නේ. හතරක් පහක්. ඒගොල්ලොම ගහ ගන්නවා මේවා. රට ගිනි ගන්නකොට එහෙම පාලනයක් දීර්ඝකාලීන ටිකක් මේව ඉන්නකොට කොහොමද විසඳීමක් තියෙන්නේ? ඉන්දියාවෙන් ඩොලර් බිලියන 10ක් දුන්නත් මම හිතන්නේ නෑ මේ ආණ්ඩුවෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඔයගේ ප්‍රශ්නේ ඒක නම් කොහෙන්වත් මුදල් දීලා විතරක්, ණය දීලා විතරක් මේක විසඳන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ. ජනාධිපතිතුමා අද කතාව පවත්වනවා රෑ 8ට ලයිට් ඇයිද නැද්ද දන්නේ නැහැ වෙලට ලයිට් කපනවාද කියලා. ඔබතුමා කියන්නේ මොනවද කිය යුත්තේ මොනවා කියයිද? අපි තමයි හොඳින් කරේ කියලා තමයි කියන්නේ. හැබැයි අද එහෙම කියා අනේ අපිට වැරදුනා. අපි දැන් මේක නිවැරදි කරන්නේ මෙහෙම කියලා ඒ ටික කිව්වනම් ඇත්ත. කොහොමද නිවැරදි කරන්නේ? එහෙම නැත්නම් උත්තරයක් නැහැ. අපිට කරන්න බෑ කියලා කියනොත් ඊට වඩා හොඳයි. එතකොට අපි රටේ මිනිස්සුන්ට පුළුවන් කොරෝනා ඇටි පෙන්නන්න. දැන් ඊයේ ආර්ථික සමාජ 14 මේ තමයි කරන්න දෙන්නේ. ආර්ථික සමාජ 14 දින කීප පත් කරා. දැන් ඒ කියන්නේ ඔබතුමාලා විස්තර කරනවා රටේ ආර්ථික හැදෙන්නේ නැහැ. දැන් අදයි ඉන්නේ 14 දිනක් තියෙනවා. අනේ
අපි ප්‍රාර්ථනා කරනවා රට හදන්න පුළුවන් රට හදන්න කියලා. අපි ප්‍රාර්ථනා කරලා ඕනේ. නමුත් මම හිතන්නේ වෙනසක් වෙයි කියලා. ඊටවිල එයාගේ උපදේශක විධායක බලය එයාට නැහැ. උපදේශක කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඉතින් මේ සමහර අය මේ වියත්මගෙන් හිටියා. ඒකටත් උපදේශ දුන්නා. ඉතින් එදා වියත්මගේ ඉඳලා දුන්න උපදේශ පිළිපදලා නැත්නම් දැන් ඕක දාලා ඔය උපදේශ පිළිපදින්ද කියන එක ගැන ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආණ්ඩුවට තියෙන ලොකුම ගැටලුව ඇවිල්ලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඔය උපදේශක මණ්ඩලයේ ඉන්න අයවත් විශ්වාස කරන්නේ නැහැ. ඔයලා බලන්න, ඔයලා මාධ්‍යවල ඉන්න ඔයලා දන්නවනේ ඔයලා බලන්නේ කියලා. ඔයලා බලන්න. ඒගොල්ලෝත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලාට මතක ඇති අර කොවිඩ් එක තියෙන වෙලාවේදී ලොකු කතාවක් හැදුවානේ. අර කොවිඩ් එකෙන් අසංගතයෙන් ජීවිතේ නැති වුණා නම් භූම දාණය කරන්න බෑ. ඔක්කොම ආදානකාරයට ගෙනියන්න ඕනේ කියලා කතාවක් හැදුවා. ඒ වෙලාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එකෙන් කිව්වා විද්‍යාත්මක පදනමක් උගලන්නේ නැහැ. WHO කියන මුළු ලෝකේ හැම රටකටම බලපාන සංවිධානය. එහෙනම් භූම දාණය කරන්න දෙන්නේ කියලා. ලංකාවේ විතරයි මම දන්නේ ලෝකෙ වෙන එකම රටක්වත් ලංකාවේ විතරයි කිව්වේ බලෙන් කිව්වා ඒ පවුලට ආදානය කරන්න ඕනේ කියලා. දැන් මම මෙතනින් මතු කරන්නේ ආගම් බෙද ಜಾති බෙද ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැම එකටම ආර්ථික ප්‍රතිඵලයක් තියෙනවා. අපිට khනිජ තෙල් ගෑස් වැඩි වශයෙන් ලැබෙන්නේ කොහෙන්ද? මැද පෙරදිගෙන් ලැබෙන්නේ. අපි ජාත්‍යන්තර වෙළඳපොළෙන් අරගෙන මේ සිංගප්පූරුවෙන් එහෙම ගන්න හැබැයි කොහෙන්ද මේ තෙල් එන්නේ? කොහෙන්ද මේ ගෑස් එන්නේ? මොනවද අපි මේ කියලා කරගත්තේ? ඉතින් මේ මං කෝගම ආගම්බෙද ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හේතුව නිසා වෙන්නේ ඒක කළේ. නමුත් මේක බලපාන්නේ ජන කොටසකට නෙමෙයි. මුළු ආර්ථිකයටම බලපානවා. ඉතින් ඒ රටවල් එක්ක හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබුණා නම් හොඳ සුහද සාකච්ඡාවක් තිබුණා නම් අපිට මේ ටිකක් අමාරු වෙන අවස්ථාවේ මොනවද අපිට ඕනේ ඕවල තෙල් වලට අරම වලට දීර්ඝ කොන්ත්‍රාත්තු ගන්නයි ඕනේ. බඩු මිල ඉහළට යනවා තෙල් වල මිල පහළට යනවා ඉහළට යනවා පහළට එනවා කොන්ත්‍රාත්තු ගහ ගන්න තිබුණා. ඒකට උදව් අපිට ලබා ගන්න තිබුණා. දැන් අපි මේ කතා කරන වෙලාවේදී මේ කිව්වනේ මේ ගෑස් මේ සිලින්ඩර් එක ඒ පෝලිං වල මිනිස්සු ඉන්නවා කියලා නමුත් ඒ කම්පැනි දෙක කියලා කියනවා කියලා ගෑස් නැහැ කියලා. මේ අර්බුදය මේකට තේරෙන්නේ නැහැ. මේ අර්බුදය කොහොමද කල්පනා කරන්නේ කියන්නේ? විශ්වාසයේ ප්‍රශ්නේ කියන්නේ හරිම ලොකු ප්‍රශ්නයක් මේ විශ්වාසයේ ප්‍රශ්නේ. විශ්වාසය කොහොමද ඇති කරගන්නේ කියන එක. එතකොට මේකේ දැන් දීර්ඝ කාලේ කෙටි කාලේ තියෙනවනේ. අන්න දීර්ඝ කාලේව කරන්න තියෙන දේවල් තියෙනවා. ආයනේ වැඩි කරගන්න ඕනේ. හරි. ඒක කෙටි කාලේ ප්‍රශ්න තියෙනවා. ආචාර්ය හර්ෂ අධිසිල්වා කිව්වේ ඒකයි. උද්දමනය වල්විලි ඉහළට යන්නේ. ඒකට අපි සැලැස්මක් හදලා තියෙනවා ඒකට. කොහොමද අපි රටේ බලකීම බාරගත්තාම ඒ අයව කොහොමද අපි ආරක්ෂා කරන්නේ? අපේ සංකල්පය වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තමයි අපේ සංකල්පය. සමාජ වෙළඳපොළ ආර්ථිකය. රූපෙන්ද කියන එකත් ඒ ආර්ථික වැඩ පිළිවෙලට. ඔබතුමාලා ඉන්නේ විපක්ෂයේ. ඉතින් කොහොමද ජනතාවගත කරන්නේ ආණ්ඩුවක් කරන්නේ නැත්නම් කොහොමද ජනතාවට සමහරවිට කතා කරන්නේ? ඔය ඒක මෙහෙමයි අපි කරුණු පැහැදිලි කරනවා. හරිද? අපිට ක්‍රියාත්මක කරන්න බෑනේ. රාජ්‍ය බලය තියෙන්න ඕනේනේ. රාජ්‍ය බලය තියෙන්න ඕනේ. අද රැට ඉඳලා බලමුකෝ මොනවද කියන්න යන්නේ කියලා. රටේ මිනිස්සුන්ට ඒතර හොයන්න පුළුවන් නේ. හරිද මේ කියන එකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ යනවද නැද්ද කියලා. රටේ මිනිස්සු තෝරගන්න. අපි බ්ලාස්ට් වෙලා ඉන්නේ. අපි මේක හදාගෙන යන්නේ රාජ්‍ය බලය ගන්න. රාජ්‍ය බලය අරගෙන. හරිද අපි කොහොමද මේක විසඳන්න යන්නේ කියන තැනට තමයි අපි අපේ වැඩ පිළිවෙල හදාගන්නේ. තමයි මේ ජාත්‍යන්තර මූල්‍යවර්ධන වලට යනවා එක රටේ අනුමැතියක් දෙන්න මුදල් සූදානම්. ඒක මම කොම් සඳහන් කරනවා. හැබැයි කොන්දේසි දානවා නම් ඒක ගැන සලකා බලන්න වෙනවා. ඒක යන්නේ නැතිද යයිද? අනේ මේ මිනිස්සු කරන බොරුවක්. ඕන ගනුදෙනුවකට. හරිද? ඔබතුමා බැංකුවට ගියත් ණයක් ගන්න. හරිද? බැංකුවෙන් කොන්දේසි දානවා ඔබතුමා ගන්න ණයට. ඔබතුමා කතා කරලා කියනවා මම එකගයි මම එකඟ නෑ පොලිය වැඩි පොලිය අඩු කරන්න කාලය දික් කරන්න මට එකපාරින් ගෙවන්න බෑ කියලා ඔය ගනුදෙනුවක් වෙනවා. ඕනේ මේක ගනුදෙනුවක් තියෙනවා. එතකොට ජාත්‍යන්තර මුදල විතර එක නෙමෙයි. ඇමරිකාවෙන් ගත්තා, චීනෙන් ගත්තා, ඉන්දියාවෙන් ගත්තා ඔක්කොම රට කොන්දේසි තියෙනවා. දැන් මොනවද වෙලා තියෙන්නේ? ඒ රටවල් වලට නැවීගෙන යනවා. නැවීගෙන යන්නේ ඒ රටවල් වලට. ඉතින් ජාත්‍යන්තර මුදලේ අර බිල් එක මවලා
මේ අනිත් රටවල් වලට නැවිගෙන ඔබතුමන්ලා හිතනවද මේගොල්ලන් ඔක්කොමට අපිට ආදරයට මොනවා හරි කරයි කියලා? ඔක පිස්සු කතා කරනවා. ආදරයට කරන්නේ නැහැ. හැම රටක්ම කරන්නේ ගනුදෙනුවක් කරන්නේ. එතකොට ඒ ගනුදෙනුව ඒගොල්ලන්ගේ කොන්දේසි තියෙනවා. ඒතර අපි මොනවද කරන්න ඕනේ? අපි මේ ගනුදෙනුව කරන්නේ අපිට වාසි විදියට. දැන් මේ රජයට වෙලා තියෙන දුර්වලත්වය අපි කිව්වා අවුරුදු එකමාරකට උඩදීම මේ සාකච්ඡා වලට යන්න මේක හදන්න. මොකද ශක්තිමත් තැනක ඉඳලා තමයි අපි මේ වෙලාවේදී මේක සාකච්ඡා කරන්නේ. ශක්තිමත් තැනක. අද තල්ලු වෙලා කියන මේක දුර්වලම තැනක ඉන්නේ. ඒ නිසා තමයි අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ. අපි නැවෙන්නේ නැහැ කාටවත්. අපි නැවෙන්නේ නැහැ. අද කපිල් හෂිම මහත්මයා කිව්වා වගේ ඕනෙ කෙනෙක් අපි ගනුදෙනුව කරන්න ලෑස්ති. අපි ජාත්‍යන්තර ගනුදෙනුව කරන්න ලෑස්ති. හැබැයි අපි නැවෙන්නේ නැහැ. ලොකු රටවල් වලටවත් නැවෙන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් තුළ අපිට විශ්වාසයක් තියෙනවා. අපි කාටවත් නැවෙන්නේ නැහැ. අපි ශක්තිමත් තැනක ඉඳලා තමයි මේ ගනුදෙනුව. අපි මුල් තැන දෙන්න යන්නේ මෙහෙමයි. අපිට අපනයනය අවශ්‍යයි. හරිද? අපනයනයේ වෙළඳපොළ අවශ්‍යයි. අපිට අපනයනයේ වෙළඳපොළ විවෘත කරන රටවල් වලට අපි මුල් තැන දෙන්න ඕනේ. ඒක දෙකක් නැහැ. ආනයන කරන්න පුළුවන් මොන තැනකින්? අපනයනයේ වෙළඳපොළ විවෘත වෙන්න ඕනේ. ඉතින් අපේ වැඩපිළිවෙල තුළ අපි මේ ඔක්කොම සාකච්ඡා කරලා මේ මාර්ග සිතියම ඇඳගෙන සාකච්ඡා කරමින් වෘත්තීයවේදීන් ඒ වගේම ව්‍යාපාරිකයන් ගොඩක් අපි හම්බ වෙලා තියෙනවා අමතලා තියෙනවා අද හර්ෂද සිල්වා මහත්මයා කිව්වා වගේ ඉන්නේ සතියේ ඉඳලා අපි තවත් සාකච්ඡා වලට යනවා මේ අය එක ඒගොල්ලන්ගේ අදහස් විමසන්න. මොකද අපි කරන්න යන්නේ ඒක ආණ්ඩුවට ආවට පස්සේ නෙමෙයි. අපි කරන්නේ දැන් ආණ්ඩුව ආවට පස්සේ අපි කරන්නේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි අපි කරන්නේ. ඒ යෝනිකමත්තුමා දැන් ඩායනා මන්දුගේ සඳහන් කරනවා මේ උදාන චෝදනාවක් කරනවා ඔබතුමාලා පාරට බැස්සලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග පාරට බැස්සලා ඩොලර් ලංකාවට ඉන්නේ නැහැ කියලා. අනේ මම සාමාන්‍ය පිළිතුරු දෙන්න ඕන අයට පමණයි. ඔබතුමා සඳහන් කරන අපේ ගේමුකෝ ඉස්සර බලාපොරොත්තු වෙනවනේ දැන් පරිපාලනය කරන ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ආණ්ඩුවේදී විශේෂයෙන් ඔබතුමාලගේ ක්‍රමය තමයි මුල්‍ය වෙළඳපොළ සමග විශ්වාසනීයත්වයක් ඇති කරගන්න ඕනේ කියන කාරණාව. දැන් මේ කියන කාරණාවත් එක්ක ඔබතුමාම සඳහන් කරනවා දූෂණය කියන එක නැති වෙන්න ඕනේ. ඒ වගේම දූෂණයෙන් විශාල ධනස්කන්ධයක් රැස් කරලා තියෙනවා නම් ඒ අය ගැන සලකා බලන්න ඕනේ. දැන් ඔය ඉස්සලා යහපාලන ආණ්ඩුව කාලේ ක්‍රමවේදයක් හදලා ඒකට වුණා. හැබැයි ඒකේ ප්‍රතිඵල අපි දැක්කේ නැහැ. ඔබතුමා කියනවා මේ මධ්‍යම අධිවේගී මාර්ගය, එතකොට අධිවේගී මාර්ගය, ආබස් ගනුදෙනුව මේ වගේ ගනුදෙනු රාශියක් තියෙනවා. ඒ වගේම ඔබතුමා කියනවා වැරදිකරුවන්ට අධිකරණයට ගිහලා දඬුවම් දිය යුතුයි. ඒ කියන්නේ දඬුවම් දෙනවා විතරක් නෙමෙයි, ඒ මුදල් පවා ලබා ගන්න හැකියාව තියෙනවා. ස්වාධීන කාර්යාලයක් දේශපාලකයන්ට අත ගහන්න නැති වෙන්න කරනවා කියලා. දැන් ඒක ඇත්තටම වචනයට සීමා වෙයිද නැත්නම් මේක සැබවින්ම මුල්‍ය වෙළඳපොළ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළේ විශ්වාසය ඇති කර ගැනීම සඳහා මේක යථාර්ථයක් බවට ඔබතුමාලට පත් කළ හැකියි. අපි මේක සැබෑවින්ම විශ්වාස කරන දෙයක්. ලොකු වෙනසක් තියෙනවා. එදා මේ ආණ්ඩුව ජනාධිපතිතුමා එක තැනකින් ආවා, අගමැතිතුමා තව තැනකින් ආවා. ඒ ආණ්ඩුව. අපි විශ්වාස කරනවා අපිට ජනවරමක් අවශ්‍යයි මේක කරන්න. ඒ ජනවරම වෙන්න ඕනේ අපේ ජනාධිපතිතුමාව අපි පත් කරගන්න ඕනේ. අපේ දැන් අපේ නායකයා සජිත් ප්‍රේමදාස. අපේ ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න ඕනේ. ඒ වගේම අපේ කණ්ඩායම දිහා බලන්න ඕනේ. අපේ ජනාධිපති අපේ කණ්ඩායම. මම කියන්නේ එක පුද්ගලයෙක්ට මේව එකක්වත් විසඳන්න පුළුවන් කියලා. ඒක සංකීර්ණයි. මේ කණ්ඩායම දිහා බලන්න. කණ්ඩායම දිහා. ඒතර අපේ කණ්ඩායම සසඳ බලන්න කැබිනට් මණ්ඩලයත් එක්ක. අද තියෙන කැබිනට් මණ්ඩලයක සසඳ බලන්න. ඕනේ දේශපාලන පක්ෂ තියෙනවනේ. මේ දේශපාලනය කරන්න දක්ෂ මිනිස්සු ඉන්නවා. දේශපාලනයයි ආණ්ඩු කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා. ලංකාවට වෙලා තියෙන්නේ ලෝකයි. දේශපාලනය කරන්න පුළුවන්, කතාවල් කියන්න පුළුවන්, අරවල් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් අර පසුගිය කාලේ තිබුණ ආණ්ඩුව ගැන විතරක් හිතන්න එපා. අපි විධායක බලය සම්පූර්ණයෙන්ම අපේ අතට ගන්න ඕනේ. විධායක බලය තිබිලා නැහැ. විධායක බලය අපේ අතට අරගෙන අපි මේක ක්‍රියාත්මක කරනවා. අපේ දූෂණයට තිත දෙනවා. අපි අර ස්වාධීන කාර්යාලය පවත්වනවා කියලා කිව්වේ දන්නේ වෙයි. අපේ මිනිස්සු හොරගම් කළත් ඒ මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ. අපි ඉන්නේ එතන. පක්ෂපාතයන් නෙමෙයි අධිකරණය හරහා එක කරන්න ඕනේ. අධිකරණය හරහා ඉන්න. අපි අධිෂ්ඨානයේ ඉන්නේ. අපි ඒක ක්‍රියාත්මක කරනවා. අපිට ජනවර්ග ලැබුණත් ගමන් අපි ඒක ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ශ්‍රී ලංකාව බංකුවක් කියලා. ඇත්තම ලෝකෙදී අපි රට තුනක් වෙන්නේ මේ තත්ත්වය. ඒ ප්‍රචාරය
ප්‍රශ්නේ මේක බැලුවම අපි දැනුම මම කරා. අපි දන්න තරමට විදේශ සංචිතයේ අපිට සති දෙකකටවත් කිරීමට අවශ්‍ය ඩොලර් නැහැ. දැන් වෙනකොට මම කියන්නේ ඩොලර් නැහැ සංචිතය. ඒක වස්තු බංගත්වයේ එක කාරණා. දෙවෙනි හේතුව වස්තු බංගත්වයේ තව එකක් තමයි විදේශීය ප්‍රාර්ථන වෙළඳ පොළවල් වලින් රටකට ණය දෙන එක නැවැත්තුවා නම් ඒක නතර කරන්නේ රටය කෙරෙහි විශ්වාසයක් නැති නිසා. ඒ රට වස්තු බංගත්වයට වැටෙලා තියෙන නිසා. ඒ නිසා දැනට අපිට ණය ගන්න බෑ කොහේ. ඒක නිසා තමයි මේ රටවල් වලට ගිහිල්ලා අපේ කෑලි විකුණලා ණය ගන්නවා. ඒ නිසා අපි තාක්ෂණිකව ටෙක්නිකලි කිව්වනම් අපි බංග. එතකොට ඒ තනින් අපිට ඉස්සරහට යන්න අපි එක විචාල්ලියක් විතරක් වෙනස් කරලා යන්න බෑ කියලා අපි ගිය සතියේත් කිව්වා. රුපියල අවත් ප්‍රමාණය කරලා විතරක් ගොඩ යන්න බෑ. විචාල්ලිය කීපයක් එකවරම කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒකට දැනුම සහ හයිය තියෙනවා. ඇයි අවුරුද්දක් පරක්කු කරේ? දැන් උනත් ඇයි ඒ හයිය නැත්තේ? මෙහෙම ආණ්ඩු කරන්න බෑ. මෙහෙම නායකයන්ට රට ගෙනියන්න බෑ. ඒ ඉස්සරම එතුමා විකටම රාල් වික්‍රමරත්න මහත්මයා විශ්වාසනීයත්වය ගැන කිව්වේ. ඒ විශ්වාසනීයත්වය තාවුරු කිරීමට යම් දේවල් තියෙනවා කරන්න. මම නම් හිතනවා මොනවා කෙරුවත් ඒ විශ්වාසනීයත්වය ලෝකෙ තුල ඇති කරන්න නම් මේ ආණ්ඩුවම යන්න ඕනේ කියලා. මොකද මිනිස්සුන්ට මේ රටේ ගෝලියක් වගේ මේ ආණ්ඩුව කෙරේ විශ්වාසයක් නැහැ කියලා. අපේ මිත්‍ර රටවල් පවා අපිට උදව් කරන්න ඉදිරිපත් වෙලා නැහැ මේ වෙනකොට. මට කියන්න කවුද ඉදිරිපත් වෙලා ඉන්නේ කියලා. කමලා ණය දෙන්න මොකක් හරි මෙතුමා කිව්වා වගේ ගනුදෙනුවක් කරනවා. හැබැයි අපිට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. ඒකෙන් මොකද්ද සාතික වෙන්නේ? ආණ්ඩුව කෙරේ විශ්වාසයක් නැහැ. රට ගැන නෙවෙයි ආණ්ඩුව කෙරේ විශ්වාසයක්. ඒ සමාවෙන්න ඔබතුමා සඳහන් කරන සති දෙකකට වඩා ආනයනය කිරීම සඳහා අපිට ඩොලර් නැහැ කියලා. ඒ වගේම තාක්ෂණිකව කිව්වොත් අපි බංකොලොත් කියලා කියනවා. ඇත්තටම අපිට තව දවස් කීපයකදී රටේ ජනතාවට කන්න බොන්න තියෙන දේවල් සියල්ලම නැතර නැති වෙයි. ඒක තමයි මම කියන්නේ. ඒක දැන් නැති වෙලා නැත්ද? දැන් උදාහරණයකට මහ බැංකුවක ජනතා ආරංචි එල්නව් දැන් ගෑස් බෑම සඳහා නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. එක නැවකට ඒ දවසකට ඩොලර් 18000 දවසකට ගෙවන්න ඕන. ඒ කියන්නේ ප්‍රමාද ගාස්තු. දැන් වෙනකොට මේ නැවට ඩොලර් 3,60,000ක ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න තියෙනවා. අපරාධ ඩොලර් නැති වෙලාවක ප්‍රමාද ගාස්තු ගෙවන්න. ඇයි ඒක බා ගන්න බෑ. ඇයි බා ගන්න බැරි? ලාෆ් එකටයි ලිට්‍රෝ එකටයි ඩොලර් නැහැ. ඒතකොට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඩොලර් නැහැ. නැත්තම් මොකද ගෑස් බාන්නේ නැහැ. ගෑස් ටික තියෙන මහ මොහොතේ. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට ගෑස් නැහැ. ඇයි? බංකලොත් නිසා. පැහැදිලිව බංකලොත්. එතකොට ඒගොල්ලෝ බලනවා කොහේ හරි අපනායන කරුවෙක් ඇඟලු කර්මාන්ත ටිකක් විදේශ රටකට යවපු ඒ ඩොලර් ටික ආවම ඒක අරගෙන මේකෙන් ගෙවනවා. ඔය වගේ තමයි අර 125ක අපනායන කරුවෙක්ගේ ඩොලර් ටික ගන්න. ඊට වඩා කොහොමද බංකලොත් කියන එක තේරුම් ගන්න දෙන්නේ? ඒ අත්ත වශයෙන් අපි හිතනවට වඩා ප්‍රශ්නය බැරෑ. අපි මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි. තරණ කරන දේශපාලන කොමිටිය තරණ කරන වෙලාවක් නෙවෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ අපි වගකීමෙන් අපි හැසිරෙන්න ඕනේ. අපි විපක්ෂයක් ඇටියට ඒක කරන්න අපි පටන් අරගෙන තියෙනවා. මේක මාස 6කට කලින් කිව්වනේ ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි, බේත් නැති වෙයි. අපි කිව්වේ නැද්ද? අපි ඒක කිව්වේ අවංකව. මේක නිවැරදි කරගන්න. මොකද අපිට මේ වගේ බංකලොත් වෙච්ච රටක් ආපහු හදන්න අපිට තමයි. හැබැයි මෙතනින් තව පල්ලෙහාට යන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආන්දෝලනයේ දේශට නැතිවතුරු ප්‍රකාශ කර සිටිනවා. කොරෝනා නිසා රටවල එක හදාගන්නේ නැවත මේ රුසියා යුද්ධය නිසා තමයි දැන් මේ රටට බලපාන්නේ. ඒක මේ ආර්ථිකය. පොඩි ප්‍රශ්නයක් අහන්නකෝ. යුක්‍රේන් වල ලයිට් කපනවා. යුද්ධය තියෙන යුක්‍රේන් වලනේ. ඇයි
ඇයි ලංකාවේ ලයිට් කපන්නේ? ඈ? නිකන් හිතන්නකෝ. යුක්‍රේන් වල ලයිට් කපන්න මේ ලයිට් කපන්න පටන් ගන්නවා. මේ යුද්ධේ තියෙනවා. ඒතකොට මේ යුද්ධේ බලපාන්න ඕනේ මාලදීවයිනට බංග්ලාදේශයට ඔක්කොම බලපාන්න. ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් අනිවාර්යෙන්ම බලපාන්න. එල් මිල වැඩි වුණේ ඒ හේතුව නිසා. ඒක හරි. හැබැයි ඒක කළමනාකරණය කිරීම සඳහා අපි දැනගන්න ඕනේ. ඒ වෙනකොට ඉරාන් මැතිතුමා කිව්වා වගේ අපි කලින් කිවිසුම් ගත වෙන්න තිබ්බා මතක පෙරදිග රටවල් එක්ක දිගු කාලින තෙල් සැපයීම සඳහා ගෑස් සැපයීම සඳහා අපි ආණ්ඩුවේ ඉන්නකොට ලිට්‍රෝ සමාගම අපි කරේ දිගු කාලීන කොන්ත්‍රාත් අත්සන් කරගත්තා අර මේ දෙසැම්බර් මාසේ වින්ටර් සීසන් එක එනකොට වැඩිපුර ගෑස් ගන්න. මොකද මිල වැඩි වෙනවා කියලා අපි දන්නවා. ඒක තමයි කළමනාකරණය කියන්නේ. ආර්ථික කළමනාකරණය. ඒගොල්ලන් හිතන හැටියට මොලයක් නැති මේ පාලකයන්ට මේ කරන්න පුළුවන්. මේගොල්ලෝ පාලකයෝ නෙමෙයි මේගොල්ලෝ ඝාතකයෝ. ඔයාලා මොන හදක් කිව්වේ ඒක ගැන? මේ එක හතෙන් බෙදලා එකක් කරගන්න පුළුවන් නම් ඒ එක මොලෙන් හරියට හිතන්න පුළුවන් නම් ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා. හතක් ඕනේ නැහැ. ඒ හතම එකතු කරන්න කියන්නේ. දැන් අද විදුලි බිල නක්කන්න මේ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියන මේ ප්‍රෝත්‍යක්. කල්පනා අපි කියන්නේ ආර්ෂාඩි සිල්වා කියවතර කිවතර MMP කියන්නේ සල්ලි අපු ගන්න එපා දෙයනේ කියලා. දැන් මේ සිම්බාබ්වෙන් දැනකට යනවා මේම නැවැත්තුවේ නැත්නම්. හරි විල්බරෝ එකක සල්ලි ගෙනියන්න වෙනවා බඩු ගන්න. දැන් කියන අද මේ කියන්නේ බෙහෙත් වැඩි වෙනවා. එතකොට තෙල් වැඩි වෙනවා. ගෑස් වැඩි වෙනවා. ඒකේ මොකද වෙන්නේ? එතකොට මේ ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. එතකොට අපි ඊළඟට ඒකෙන් අනිත් ඔක්කොම වැඩි වෙනවනේ. ගෙවල් වලට ගන්න බඩු මුට්ටු ඔක්කොම වැඩි වෙනවා නේද? වැඩි වෙලා කොතනද කියලා මේ නිසා මේක හිතුවට වඩා බරපතලයි මම විශ්වාස කරනවා. ඒකයි අපි කඩිනමි සමගිදාන බලවේගය. සූදානම්. සරසුම් ගත රට බාර ගන්න විතරක් නෙවෙයි රට හදන්න අපිට විශ්වාසයි මේ රට හදන්න. විදුලි බිලෙන් ජල බිලෙන් ඔහොම ගිහිල්ලා අන්තිමට දැන් මේ දවස්වල මාධ්‍ය සාකච්ඡා ගොඩක් යන්නේ මේ බඩු මිල වැඩිවීම පිළිබඳව. අර පොල් ගහට නගින කෙනා කට්ටියත් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියයි පොල් කැඩීමේ මිල වැඩි වෙනවා කියලා. ඒ තත්ත්වයට යයිද ඒට අන්න? ප්‍රධානම අපේ ප්‍රශ්නේ තමයි අපි මොකනේ කරන ධනඛණ්ඩ අපි දකින්නේ වැදගත් මේ නළුවන්ට ආහාර වේල ලබා දීම. ඊළඟ වෙලාවට ආහාර ටික ලබා දීම වැදගත්. දෙමව්පියන්ට ඒ තැන අමාරු වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ තැනින් එහා පැන්නනම් තා භයානක ප්‍රතිවිපාක වලට අපේ රට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ නිසා ජනාධිපතිතුමාගේ අද කරන ජාති අමතන කතාවේදී මේ පොදු ජනයාට තියෙන දවස ගන්න තියෙන ප්‍රශ්න ආහාර ප්‍රශ්න පිළිබඳව මේ ජනතාවට සංවේදී වෙන මූල්‍ය ප්‍රශ්න වෙනම විසඳන අතර ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ගැන ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කරනවා හොඳයි කියලා අපි විශ්වාස කරනවා. පොඩ්ඩක් පොඩි කාලේ දෙන්න දැන් පසුගිය කාලේ සිදුවන ඉතින් බලයට ගේන රජයක් අපේ ඔබතුමාලා ඉදිරියේදී බලයට ගේන රජයක් යටතේ පසුගිය කාලේ සිදුවන මහබැංකු ඒ ප්‍රශ්නේ ඒක පාස්තු දින ප්‍රහාරය සම්බන්ධව කොහොමද ක්‍රියා කරන්නේ? අපේ ප්‍රතිපත්තිය වෙලා තිබුණේ ජයගම්ම අදටත් හෙටට රාජ්‍ය ජනතාවට පාඩු කරපු හොරකම් කරපු දූෂණය කරපු ඝාතනය කරපු කණ්ඩායම් ඉන්නවා නම් ඒ කට්ටියට ඒ ස්ථාවරය අපි වෙනස් වෙනවා. හරි එතකොට අධිකරණය විසින් වර්ධිකවන්ට දඬුවම් දීම ඒ අධිකරණයේ ක්‍රියාවලිය. හරි එතකොට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? නීතිපතිවරයා මේ අධිකරණයට නඩු පවරනවා පුද්ගලයන්ට එරෙහිව ඊට පස්සේ අධිකරණයෙන් කියනවා මේ පවරපු නඩුවල ගැටලු සහගත මේ
තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනාම මේ දුෂ්කර නිදහස් කරන්න දාන්න. ඒක වෙලාදී. ඊට පස්සේ දැන් අපි දිගින් දිගටම අහනවා නීතිපතිවරයාගෙන් මේ තාක්ෂණික දෝෂ නැවත මේ හරි ගස්සලා ඇයි මේ නඩු නැවත අධිකාරියට ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. ඒ තාක්ෂණික දෝෂ කරගන්න ලද්දේ රජයේ විසින්ම නම් ලෝකයටවත් දේශපාලන වශයෙන් දඬුවම් කරන්න බෑ මිනිස්සු. අඬුවම දෙන්න ඕනේ අධිකාරියට. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඔබතුමාලා සඳහන් කරනවා රට වෙච්ච දෙන්නේ වෙන දෙයක් නෑ. නමුත් ඔබතුමාලාට පුළුවන් රට ගොඩ ගන්න ආර්ථික වශයෙන් පුළුවන් කියලා. හැබැයි ආණ්ඩුව දෙන්නේ නැත්නම් මැතිවරණයට යන්නේ නැත්නම් මොකක්ද කරන්නේ? එමේ දෙන්නේ නෑ මැතිවරණයට යන්නේ නෑ කියලා කියන්න බෑනේ. මොකද අපි ලෝකේ දැකලා තියෙනවානේ කොහොමද කියලා ජනතාවගේ පීඩනය වැඩි වෙනකොට රජයවල් වලට සිද්ධ වෙන දේවල්. මේක මේ දැන් ඊයේ මේ STF එකයි ආමි එකයි පොලිස් එකයි බැරිකේඩ් දාන්න උත්සාහ කරාට ඒකට නවත්ත ගන්න පුළුවන් වුණා. හරි කට්ටිය අතන අර මේ ගිනිපත්තු කරපු වෙලාවේ ගිනි කොටක් ජාප් වෙලාවේ සජිත් ප්‍රේමදාස නායකතුමා ඒ වෙලාවට කරුණා කරලා නවත්තන්න කිව්වා. දුරෝන් එක නැවතුවා. ඒක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. හරි. නමුත් ඒ ඔහුට අවුගන් දෙකුත් සවන් දෙකුත් අතෝ මේ පොලිසිය කොච්චර උත්සාහ කරත් අපිව නවත්තන්න කවුරුත් දන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවකට එහෙම තමයි වෙන්නේ. හරිද? ඒක තමයි අපි කිව්වේ. මේක ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නේ බේරගන්නවා. ඊයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කිව්වා ජනාධිපතිවරයා ගෝවන් වෝට කියනනේ මේ කියන්නේ. ඒ ජනාධිපතිවරයා අසාර්ථක නැහැ. මොකද රාජ්‍ය අසාර්ථක නැහැ. ඊළාසන අනුගමනයකට යමු කියන තැන තමයි ඔහු ඊයේ මේ එතන තමයි ආවේ. මොකද ජනාධිපතිවරයා අසාර්ථක නම් ආණ්ඩුව ගෙදරනවා කියන්නේ ජනාධිපතිවරයා විතරක් හිතනවා. ජනාධිපතිවරයා හිතනවා නම් ඔහු හරි ඔහුට පුළුවන් මේක කරන්න. එහෙමනම් ඔහුට මේ මොකක් හරි ක්‍රමවේදයක් හොයාගමු පාර්ලිමේන්තුවේ නීති යම් කිසි විදිහකට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා අවස්ථාවක් තියෙනවා නම් ජනාධිපතිවරයාත් කියන්නේ ඕන දෙයක් තියෙන හැමදේම මේ රටේ නීතිය තීරණය වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමට ඕනකමක් තියෙනවා නම් එහෙමනම් මේක කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ආය මිනි මරන්න ඕනේ නැහැ. එක ජීවිතයක් හෝ බිලි දෙන්න ඕනේ නැහැ. මේ ආණ්ඩුව මේ රට වට්ටපු වලෙන් රට ගොඩ ගන්න. එක ජීවිතයක් බිලි දෙන්න ඕනේ නැහැ. තාම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. දැන් යන්න හැකියාවක්